iBond කියලා පිළිගන්න SL Tax Solution YouTube channel එකට අද මම අරගෙන ආව 2019 තක්සේරු වර්ෂයේ සමාගම ආදායම් වාර්තාව සම්පූර්ණ කරන වීඩියෝ එක. මම ගිය වසරේ කියලා දුන්න 18 19 තක්සේරු වර්ෂයේ සමාගම ආදායම් වාර්තාව සම්පූර්ණ කරන වීඩියෝ එක. 19 20 තක්සේරු වර්ෂය ගත්තම 18 19 තක්සේරු වර්ෂය වගේම තමයි. බොහෝ දුරට සමානයි. සුළු වෙනස්කම් කිහිපයක් පමණයි තියෙන්නේ. මම මේ වෙනස්කම් විතරක් ඔයගොල්ලන්ට මෙහිදී කියලා දෙනවා. එතකොට 18 19 තක්සේරු වර්ෂයේ සමාගම ආදායම් වාර්තාව සම්පූර්ණ කරන වීඩියෝ එක බලලා ඒක අනුව වෙනස්කම් ටික ගලපගෙන ඔයගොල්ලන්ට 19 20 තක්සේරු වර්ෂයේ ආදායම් වාර්තාව සම්පූර්ණ කිරීමේ හැකියාවක් තියෙනවා. මම මුලින් YouTube කාඩ් එකක් දාන්නම්. ඔයගොල්ලෝ ඒක ක්ලික් කරලා 18 19 වීඩියෝ එක බලන්න. ඒ වගේම මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකක් දාන්නම්. එතකොට මම මේක පැහැදිලි කරනකොට 18 19 රිටර්න් එකයි 19 20 රිටර්න් එකයි දෙකම ඔයගොල්ලන්ට පෙන්වන්නම්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. එතකොට මේ තියෙන්නේ 18 19 තක්සේරු වර්ෂයේ ආදායම් වාර්තාව. මේකේ තියෙනවා ව්‍යාපාර වර්ගයේ දාන කෝපරේෂන්ද, කම්පැනියක්ද, ක්ලබ් ඇසෝසියේෂන්ද, ඒ වගේම ඇසෙසබල් ඉන්කම් යටතේ ඇඩ්ජස්ට්මන්ට් ඩියු ටු චේන්ජස් ඔෆ් ඇකවුන්ටිං ඉයර් කියලා කොටසක් තියෙනවා. නමුත් 19 20 තක්සේරු වර්ෂයේ මෙන්න මේ ව්‍යාපාර වර්ගයේ දාන සහ ඇසෙසබල් ඉන්කම් එකට ඇඩ්ජස්ට්මන්ට් ඩියු ටු චේන්ජස් ඔෆ් ඇකවුන්ටිං ඉයර් කියන එක ඉවත් වෙලා තියෙනවා. මොකද මේක ජනවාරි සිට දෙසැම්බර් දක්වා ගිණුම් සකසන ආයතනයකට පැරණි පනත 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ කොටසක් උපයෝගී කරගන්න පුළුවන් මුල් මාස 3ට. එතකොට මේ 19 20 තක්සේරු වර්ෂයේදී එහෙම එකක් අදාළ වෙන්නේ නැති නිසා ඒක ඉවත් වෙලා තිනවා. අනෙත් ෂෙඩියුල් 1 සිට 9 දක්වා වාර්තා දෙකේම තිනවා 19 20 සහ 18 19. ඊට පස්සේ අපි පාර්ට් A එකට ආවොත් ෂෙඩියුල් වල පාර්ට් A එකට ආවොත් අලුත් වාර්තාවේ 19 20 තිනවා. අපි සියලුම උපලේඛන පුරවන්න අවශ්‍ය නැහැ. පුරවන්න අවශ්‍ය නැති වුණාට නිල් කියලා දාන්න ඕනේ අවශ්‍ය නැතිව තියෙනවා. ඒ වගේම 18 19 තක්සේරු වර්ෂයේ උපලේඛන පාර්ට් ඒකේ ගත්තොත් ඒකේ එහෙම නිල් කියලා දාන්න කියලා සඳහන් කරලා නැහැ. ෂෙඩියුල් 2C එක තිබෙනවා 18 19 තක්සේරු වර්ෂයේ. නමුත් 2C එක ඉවත් වෙලා තිනවා 19 20 තක්සේරු වර්ෂයේදී. මොකද 19 20 තක්සේරු වර්ෂයේදී 2C එකක් අදාළ වෙන්නේ නැති නිසා. ඊට පස්සේ ෂෙඩියුල් 1 එකට අපි આવොත් 1A 1B 1 3 ඒ වගේම 1D ඒ කියන්නේ 1D කියලා කොටස් හතරක් තියෙනවා. නමුත් 18 19 1A 1B සහ 1C පමණයි තියෙන්නේ. 1D කියලා කොටසක් නැහැ. එතකොට 19 20 තක්සේරු වර්ෂයේදී අලුත් කොටසක් එකතු වෙලා තිනවා exempt loss කියලා 1D කොටස විදියට. එතකොට මේ exempt losses කියන එක අලුතෙන් 19 20 තක්සේරු වර්ෂයේදී ආපු කොටසක්. එතකොට ඔයගොල්ලෝ මෙතන බලා ගන්න පුළුවන් exempt loss මොනවද කියලා. ඒක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ තියෙනවා. මම ඔයගොල්ලන්ට පල්ලෙහා link එක දාන්නම්. එතකොට ඒකේ දාලා තිනවා schedule 1A 1B මේ 1B එකේ පොඩි වැරද්දක් තියෙනවා. නම වෙනස් කරන්න අමතක කළා. ඒක මම වෙනස් කරනවා මෙතන 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත යටතේ කියලා. එතකොට 1B තියෙන්නේ 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත යටතේ තියෙන exemption. ඊට පස්සේ 1C කියලා කියන්නේ BOI project යටතේ තියෙන exemption ඇග්‍රීමන්ට් එකකට. ඊට පස්සේ අලුතෙන් ආපු කොටස 1D එක මෙතන පල්ලෙහා දක්වලා තිනවා. අලුත් exempt losses මොනවද කියලා ඔයාලට මේක බලා ගන්න පුළුවන්. මම link එක පල්ලෙහා දාන්නම්. මේක download කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි schedule 2 එකට ආවොත් schedule 2 එකේ තියෙන summary of assessable income එක. ඒක 18 19 වර්ෂයේ සහ 19 20 වෙනස්කමක් නැහැ. දෙකම සමානයි. business සහ investment සහ අද කියන කොටස් තුන තමයි තියෙන්නේ. ඒතකොට ඒකේ සමරි එක තියෙනවා. ඒ වගේම මේකේ එකිනෙක කොටස් ටික තියෙනවා. ඒතකොට මේකේ වෙනසක් නැහැ. නමුත් ඔයගොල්ලෝ මතක තියාගන්න කරුණ තමයි මෙතන මේ business activity code එක දාන එක. ඒතකොට activity code එක අනිවාර්යෙන් එක සුදුසු activity code එක හොයලා දාන්න ඕනේ. ඒක download කරගන්න පුළුවන්. මම ඒකේ link එකත් පල්ලෙහා දාන්න. economic activity code එක download කරගන්න. මේක ගිය වසරේ මම කියලා දුන්නා. ඔයගොල්ලෝ 18 19 වීඩියෝ එක බැලුවම සමාගම ආදායම් වාර්තාව පිරීම සම්බන්ධ වීඩියෝ එක බලමු. ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා මොකක්ද කියලා. ඊට පස්සේ අපි schedule 2 එකේ B එක බලමු losses සම්බන්ධව. එතකොට මේකේ loss deduction summary එක තියෙනවා. ඒක 18 19 19 20 දෙකම සමානයි. එතකොට business එකයි investment එකයි. ඊට පස්සේ මේකේ tax rate එක නැත්නම් බදු අනුපාත තමයි වෙනස් වෙලා තියෙන්නේ 14 18 24 සහ 28 සහ 40 වශයෙන්.
ඒතර ගිය වසරේ තිබුණේ 14යි 28යි 40යි. මේ 28 රේට් එක තමයි 24ට ජනවාරි 1 වෙනිදා ඉඳලා අඩු වෙලා තියෙන. ඒ නිසා 24 28 එකට තියෙනවා. අලුතෙන් ආපු රේට් එක තමයි 18 මැනුෆැක්චරින් කරන අයට. එතකොට මේ රේට් හතර තමයි මෙතන දක්වලා තියෙන්නේ 19 20 දී. එකිනෙක ෂෙඩියුල්ස් ඒ කියන්නේ ස්පෙસિෆික් ලොස් එක, බිස්නස් ලොස් එක, ඉන්වෙස්ට්මන්ට් ලොස් එක ආදී වශයෙන් තියෙන කොටස් හතර සමානයි 18 19 19 20 දෙකේම එකම ෂෙඩියුල් එක තමයි තියෙන්නේ. ඊට පස්සේ ක්වොලිෆයින් පේමන්ට් ගත්තොත් දෙකේම එක ආකාරයෙන් තියෙන ක්වොලිෆයින් පේමන්ට් කිසිදු වෙනසක් නැහැ. අපි 2C එක ඉවත් කරලා තිනවා අලුත් එකේදී ෂෙඩියුල් 2C එක. ඒතකොට ෂෙඩියුල් 3 එක ක්වොලිෆයින් පේමන්ට් 18 19 සහ 19 20 දෙකේදීම එකම ආකාරයෙන් තමයි තියෙන්නේ. ඊට පස්සේ ෂෙඩියුල් 4 එක tax on taxable income එක මේකත් 18 19 19 20 වර්ෂ දෙකේම එකම ආකාරයෙන්. නමුත් පොඩි වෙනසක් තියෙන මෙතන balance taxable income එක normal rate එක 18 19 28යි තිබුණේ. නමුත් 19 20 24ක් කියලා දාලා තියෙනවා. මොකද ජනවාරි 1 වෙනිදා 24ක් නිසා. නමුත් 2019 4 1 සිට 2019 12 31 මාස 3ක කාල සීමාව ප්‍රථම කාල සීමාවට 28ක් වෙන රේට් එකක් තියෙන්නේ. ඒ නිසා ඒ 28ට අදාළ ස්පෙෂල් රේට් එකක් විදියට මෙතන අපි දාන්න ඕනේ 28 කොටස. එතකොට ඒක අපිට දාන්න පුළුවන් මෙතන කෝඩ් කියලා තියෙන තැන ස්පෙෂල් රේට් කෝඩ් එක දාලා රෙෆරන්ස් එක දාලා ටැක්සබල් ඉන්කම් එක අරන් ඒකට දාලා ටැක්ස් එක ගන්න පුළුවන්. එතකොට මේකත් තියෙනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ලිස්ට් එක මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන ස්පෙෂල් ටැක්ස් කෝඩ් එක. මේකේ ලින්ක් එකත් මම පල්ලෙහා දාන්නම්. මෙතන මෙන්න මේ 60 කියන කෝඩ් එක යටතේ තියෙනවා මෙන්න මේ ප්‍රථම මාස 9ට අදාළ රේට් එක 128ක්. ඒතර ෆස්ට් පීරියඩ් එක නැත්තම් මුල් මාස 9ට 128යි කෝඩ් එක 60. එතකොට ඒක තමයි මෙතන කෝඩ් එක 60 දාලා රෙෆරන්ස් එක දාලා ටැක්සබල් ඉන්කම් එකයි රේට් එකයි ටැක්ස් එකයි මෙතන දාන්න පුළුවන්. මුල් මාස 9 අදාළ ස්පෙෂල් රේට් එක 128ට. ඊටු බැලන්ස් එක තමයි මෙතන යටම 24 වශයෙන් අපි දාන්නේ අග මාස 3ට. ඊට පස්සේ ෂෙඩියුල් 5 එක දෙකේදීම සමානයි 18 19 තක්සේරු වර්ෂය සහ 19 20 තක්සේරු වර්ෂයේදී. ෂෙඩියුල් 6 එකත් තක්සේරු වර්ෂ දෙකේදීම සමානයි 18 19 සහ 19 20 දී. ඒ වගේම ෂෙඩියුල් 7 එක ටැක්ස් ක්‍රෙඩිට් එක 18 19 19 20 දෙකේදීම සමානයි. non refundable refundable කියලා තමයි ටැක්ස් එක ක්‍රෙඩිට් එක බෙදලා තින්නේ. ඒ ආකාරයෙන්ම තියෙනවා. ඊට පස්සේ ESC ක්ලේම් එක තියෙනවා, withholding ක්ලේම් එක තියෙනවා. එතකොට ESC withholding දෙකම ඒ ආකාරයෙන්ම තියෙනවා. ඒතර මෙතන break up එක withholding break up එක අපි ක්‍රෙඩිට් එක ක්ලේම් කරනකොට රෙකෝඩ් 20ට වැඩි නම් CSV ෆෝමැට් එක හදලා අප්ලෝඩ් කරන්න අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒක මම 18 19 රිටර්න් එක පුරවනකොට ඔයගොල්ලන්ට කියලා දුන්නා. මේක හදන හැටි අප්ලෝඩ් කරන හැටි. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්න. ඊට පස්සේ ෂෙඩියුල් 7 එකේ C එක දෙකේම තියෙන notional tax credit එක. ඒතර ඔන්න ඔය ආකාරයට තමයි ෂෙඩියුල් වල part A එක 18 19 සහ 19 20 දෙකේදීම තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් මේකේ බලමු ෂෙඩියුල් එකේ part B එක. part B එකේ තියෙනවා tax computation එක සම්බන්ධව සහ financial information. විතර computation sheet එකේ ඇවිල්ලා තියෙනවා. මේක mandatory නෑ නැත්තම් අත්‍යවශ්‍ය නෑ computation sheet එක දෙනවා නම් 19 20 දී. නමුත් 18 19 දී එහෙම කියලා නෑ. අනිවාර්යයෙන් ඒක පුරවන්න අවශ්‍යතාවයක් තිබුණා. එතකොට ඒක තමයි එතන තියෙන මූලික වෙනස. නැත්තම් schedules ටික ඔක්කොම එකයි. schedule 8 එකේ තියෙන අනු උපලේඛන ටික ඔක්කොම සමානයි. ඊට පස්සේ අපි මේකේ බැලුවොත් schedule 9 එක 9 එක යටතේ 9A 9B කියලා දෙකක් තියෙනවා. 9 එකේ තියෙන්නේ financial information. එතකොට 9A එකේ තියෙන financial information කොටස් දෙකයි. P&L item සහ balance sheet item 18 19 සහ 19 20 තක්සේරු වර්ෂ දෙකේදීම සමානයි. schedule 9B එකේ තියෙන transfer policy detail නැත්නම් පැවරුම් මිල සම්බන්ධ විස්තර. ඒතර මේකෙදි චූටි වෙනස්කමක් තියෙනවා. 18 19 තියෙන්නේ මෙන්න මේ කොටස් ටික විතරයි. 19 20 දී මෙන්න මෙතන කහපාට කරලා තියෙන කොටස් ටිකේ තියෙනවා අපි aggregated value එක loans වලට ඒ වගේම fund transfer ඊට පස්සේ transfer disclosure form එක return schedule 1 එකද return schedule 2 එකද කියලා අහලා තිනවා. ඒතර මේ තියෙන transfer pricing disclosure form එක මම මේකේ link එකත් පල්ලෙහා දාන්න. වෙබ්සයිට් එකේ තියෙන download කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. transfer pricing නැත්නම් පැවරුම් මිල අදාළ වෙනවා මේ form එක පුරවලා අපි return එකත් එක්ක submit කරන්න ඕනේ. ඊට පස්සේ අවසාන වශයෙන් name of auditor tin එක ඒ වගේම opinion එකේ ස්වභාවය. ඔය කොටස් ටික 18 19 19 20 දෙකේදීම සමානයි. ඔන්න ඔය මම කියලා දුපු වෙනස්කම් ටික තමයි මූලික වශයෙන් මේ 18 19 සහ 19 20 තක්සේරු වර්ෂ ය කියන දෙකේදී තියෙන්නේ. පොඩි වෙනස්කම් කීපයි තියෙන්නේ. ඔයාලට පැහැදිලි වෙන්නේ නැති.
එතකොට ඔයගොල්ලෝ 18 19 තක්සේරු වර්ෂයේ වීඩියෝ එක බලන්න. ඒ වගේම මම 19 20 කම්පියුටේෂන් එක හදන හැටි වීඩියෝ එකක් කරා සමාගම් වලට. ඒකේ ලින්ක් එක මම පල්ලෙහා දාන්නම්. එතකොට ඒකත් බලන්න. එතකොට ඔයගොල්ලන්ට මේ වෙනස්කම් ටිකයි මේ වීඩියෝ දෙකයි බලලා 19 20 තක්සේරු වර්ෂයේ සමාගම් ආදායම් වාර්තාව නිවැරදිව සම්පූර්ණ කරලා බාර දීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම කියන්න කැමතියි තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා රතු පාට subscribe button එක subscribe කරන්න. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු අදට සමුගන්නම්.